හරි අපි කිව්වේ අන්තිමට පාඩම සම්පූර්ණ කරලා තිබුණේ නැහැ කියලා. ඊළඟ එක එය සරල කරලා තියේවිද? එය සරල කරලා තියේවිද? එය සරල කරලා තියේවිද? ඔවුන්ට ඉඩ දීලා තිබුණේ නැහැ. ඊළඟ වාක්‍යය. ඔවුන්ට ඉඩ දීලා තිබුණේ නැහැ. ඔවුන්ට ඉඩ දීලා තිබුණේ නැහැ. අට නවයේ පිටු වලින් තමයි වචන ගත්තේ. තව වාක්‍ය තුනකට ඕන මම 7 වෙනි පිටුවේ වචන කීපයක් ගන්නම්. ඇඳුම් සෝදලා නැද්ද? ඇඳුම් සෝදලා නැද්ද? පිළිතුර පැහැදිලි කරලා තිබුණේ නැහැ. පිළිතුර පැහැදිලි කරලා තිබුණේ නැහැ. එය බෙදලා තියේවිද? එය බෙදලා තියේවිද? එය බෙදලා තියේවිද? හරි. ඒ බෙදලා මොවිදු හිටියේ නෑ නේද? මොවිදු. හරි. යාළුවෝ කියනවා නම් මගේ නෝට් එකේ ෆොටෝ එකක්වත් යවන්න මම දැන් වීඩියෝ ටිකක් අන්තිම ටික මම රෙකෝඩ් කරා ඒ ටික දාන්නම් පස්සේ. හරි. ඉස්සයි නේද? ඔව් සර්. හරි. ඒ ටික ට්‍රාන්ස්ලේට් කරන්න ඔයාලට තව පර්ෆෙක්ට් වලින් ફોකස් ස්ථාන වැඩි ඒක තේරුණාද? දැන් නැත්නම් තව එකක් ලියන්න ඕනද? මොකුත් නැහැ හැව් හැස් එළියට අරගන්න තියෙන්නේ හැඩ් එක ගන්න තියෙන්නේ විල් හැව් වලද විල් ගන්න තියෙන්නේ කැක්ෂන් කරන්න. තව එකක් ලියන්න අවශ්‍යද? නැද්ද? කියන්න දැන් මොනවද පැසිව් පැත්තේ පර්ෆෙක්ට් ටෙන්සස් තුන තේරුණාද? වෙලා ඉන්නවා කියනවා කියනකොට have has been එකත් එක්ක එන්නේ. හිටියා තිබුණා කියනකොට had been එකේ එන්නේ. ඉඳීවි තියේවි කියනකොට will have been එන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා අහන්න. හරි. අපිට ඊළඟට මොඩල් පැසිව් කරන්න තියෙන්නේ. කැන් කෝඩ් වල පැසිව් පැත්ත කරන්න තියෙන්නේ ග්‍රැමර් වල. හරි. මෙන්න මේ ටියුට් එකට ගන්නකො මේ ගිය මාසේ ටියුට් එක. ඒකේ අද අරුෂණියක් නෑ අද නේද? අපි ගිය සතියේ කතා කරා essay writing සම්බන්ධව මේ guidelines ටිකක්. for writing essays. ඒ අනුව මම කිව්වා මේ දීලා තියෙන එකේ දෙවෙනි පිටුවේ Sri Lanka is a popular tourist destination. Activity 1. The following is an example for an essay. මේ පහත තියෙන උදාහරණයක් රචනාවක් සඳහා.
written by a student ශිෂ්‍යයෙක් විසින් ලියපු with the above guidance අර ඉහත කලින් රචනාවක් ලියනකොට අපි guidelines වගේක් දීලා තිබුණානේ මෙන්න මෙහෙම essay එකක් ලියනකොට එතකොට ඒකේ introduction එක කොහොම වෙන්න ඕනද body එක කොහොමද conclusion අවසානයේ කොහොමද කියන එක. ඉතින් ඒ සම්බන්ධව අපි ගිය සතියේ කතා කරා. අන්න ඒකට අනුව ළමෙක් ලියපු essay එකක් තියෙනවා පහළ. හරිද? Read it and identify the main parts of the essay. එක කියවලා identify හඳුනා ගන්නලු. The main parts of the essay of an essay. රචනාවක ප්‍රධාන කොටස් මොනවද කියලා. මට කියන මම මේක ගිය සතියේ පැහැදිලි කරාද කියලා. ඒ කොටස් ටික පැහැදිලි කරාද? දෙවෙනි පිටුවේ කොටස් ටික පැහැදිලි කරාද? පානුක ඔයාලා කියව ගත්තද ඒක? මට මතකයි මම මේක කිව්වා. නේද? කිව්වා. ඒ අනුව ඔව් කිව්වා. ඒ අනුව දැන් මේ පහළ තියෙනවනේ introduction කියලා එක යට. introduction එකට එන්න ඕන A the B the C the D the E the F the කියලා වාට ලියන්න තියෙනවා. දැන් මේ එක කලවම් කරලා තියෙනවා. ඉතින් ඔබ introduction එක විතර ගන්නවා නම් කොයි කොටසද ඔබ තෝරගන්නේ? ආරම්භයේ. හඳුන්වා දීම මේ රචනාව පිළිබඳ. ඒකේ මාතෘකාව තමයි ශ්‍රී ලංකා is a popular tourist destination. ලංකාව කියන්නේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්. ඉතින් ඒ කියන එහෙම කියන රචනාවේ හඳුන්වා දීම කොයි කොටසෙන්ද ඔබ හඳුනගන්නේ? කෝකද වඩා හොඳ? කියන්න බලන්න. A the B the C the D the E the F the B එක B නේද? B ද කිව්වේ බානුක? B එක සර්. ඔව් B එක ගැලපෙන්නේ නේ. ඇයි B එකෙන් කියන්නේ ආරම්භයක් නේ. ඒ කියන්නේ අපි essay එකක් ලියනකොට හොඳ ආරම්භයක්. හොඳ මුලින්ම මේ මාතෘකාව පිළිබඳ ප්‍රවේශයක් හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ Sri Lanka is one of most popular tourist destinations in the world. It is an island located in Indian Ocean. As in unique location has contributed a great deal to become a popular tourist destination in the world. The island's natural beauty, unique wildlife, garden beach, rich cultural heritage and amazing landscapes are some factors that help to be popular among tourists කියන එක. ඒකට තමයි introduction එක විදිහට රචනාවකේ ආරම්භය හඳුන්වා දීම විදිහට ගැලපෙන්නේ. ඒ ඔබත් මාතෘකාව රචනාවකට ලියනකොට මෙන්න මෙහෙම ඒ topic එක පිළිබඳ ප්‍රවේශයක් ආරම්භයක් හඳුන්වා දීමක් හදා ගන්න ඕනේ. ඒකයි අර roughly කොලයක ලියලා arrange කරගන්න කියලා අපි ඒක එදා ගිය සතියේ කතා කරා. ඊළඟට body එක නැත්නම් ශරීර කොටස රචනාවේ. එය paragraph දෙක තුනකට අපිට වෙන් කරගන්න පුළුවන්. ඒක ඔබ මේක ලියන්න කලින් plan කරගන්න ඕනේ. හරි. ඒකේ කොටස් තුනක් විදිහට මේක අපිට දාලා තියෙනවා 1 2 3 කියලා අපිට fill කරන්න කියලා. ඉතින් ඔබ 1 2 3 විදිහට ඒකේ එහා පැත්තේ අවසානයේ මේ තුන්වෙනි පිටුවේ උඩ තමයි conclusion එක තියෙන්නේ. අවසානයේ. ඉතින් අවසානයේ කියන කොටස හඳුනාගත්තා නම් ඊතුරු ප්‍රධාන කොටස් තුන කොහොමද පෙළගස්සන්න ඕන කියලා මට බලන්න කියන්න. දැන් මේකේ අවසානයක අපි අයින් කරගමු. අවසානයේ මොකද ඔබට හිතෙන්නේ? අවසානයේ හොයාගන්න මේකේ. අවසානයේ. ඔබ අවසාන කොටස තෝරගන්න මොකක්ද? All the above facts help Sri Lanka to be popular tourist destination in Sri Lanka. It is our duty to protect all these assets and treasures in future too. ඒක නෙවෙයිද අවසානික වෙන්නේ? මොකද හිතන්නේ? ඒක වෙන්න ඕනේ නේද අවසාන කොටස? රචනාවේ අවසානයේ. නිමාව. කොහොමද කියන්නේ? ඉහත සියලුම කාරණා හේතුවෙන් ශ්‍රී ලංකාව ජනප්‍රිය
සංචාරක ගමනාන්තයක් වෙලා තියෙනවා. It is our duty එක අපේ යුතුයකමක් වෙනවා ආරක්ෂා කර ගැනීම මේ සියලුම වත්කම් assets කියන්නේ වත්කම් and treasures දාන්නේ නිදානයන් in future to අනාගතයට කියලා නිමාවක් ගන්න එක තමයි වටින්නේ. එහෙනම් තුන්වෙනි පිටුවේ උඩ තියෙන මේ conclusion කියන තැනට එන්න ඕන E කියන paragraph එක. දැන් අපිට තියෙන්නේ රචනාවේ ශරීර කොටස නැත්නම් body of the essay කියන එකේ paragraph තුන වෙන් කර ගන්නයි ඕනේ. හරි දැන් අපි ඒක හොයාගමු. ඒ කියන්නේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ එතකොට C A A C F කියන කොටස් තුන. හරි. ඔබ ශරීර කොටසේ අංක 1ටම ලියන්නේ මොකක්ද? A C F වලින් මට කියන්න බලන්න. අපිට C කියන කොටස ගන්න පුළුවන් නේද මුලටම? Sri Lanka has a heritage of over 2,500 years. Ancient ruins can be seen in Anuradhapura, Polonnaruwa, Sigiri and Yapahuwa. Body of the essay එකට පළවෙනි කොටස විදිහට අපිට රෝම ඉලක්කම වලින් දාලා තියෙන අංක 1ට C කියන එක ගමු. ඊළඟ ඡේදෙට ගන්න පුළුවන් මොනවද? F කියන කොටස ගන්න පුළුවන්. The sandy beaches are also another attractive. Sri Lanka has many tourists spend there. ඒක කලින් ඕනනම් ඒ ලියන්න පුළුවන් නේද? One of the most popular tourist destination is wildlife parks such as. ඔව් ඊළඟට A දෙවෙනි කොටසට A ලියලා තුන්වෙනි කොටස විදිහට F දා ගන්න පුළුවන්. ඒ විදිහට පෙළ ගස්ස ගන්න ඕනේ. එතකොට ඔන්න රචනාවක meaningful begin එකක් අර්ථවත් ආරම්භයක් introduction එකක් තියෙන්න ඕන. ඊළඟට ඉතුරු කොටස් තුනකට වගේ ඡේද කර ගන්න ඕන. ඒක ලියන්න කලින් අපි slide එකේ paragraph මේ draft කර ගන්න ඕන. මම මේ කොටස ලියනවා ඊළඟට ලියනවා ඊළඟ මේ අවසානයේ මම මෙන්න මේ වගේ දෙයක් කියනවා කියලා මේ essay එක plan කර ගන්න කිව්වා ලියන්න කලින්. ඒකේ conclusion එක විදිහට අපි ගත්තේ all the above මේ ඉහත සියලු කාරණා නිසා ලංකාව මේ වගේ ජනප්‍රිය සංචාරක ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා කියන්නේ. හරි. එතකොට අද තියෙනවා ඊට පස්සේ අපිට කියනවා එතන activity 2 වාට රචනාවක් ලියන්නලු. මොකක් සම්බන්ධවද? Write an essay on internet boon or ban ගැන. ඒ කියන්නේ අන්තර්ජාලයේ පිබිදීම සහ එහි නැවතීම බෑ තහනම් කරන දේවල් මොනවද කියන එක සම්බන්ධව. boon කියන්නේ මේ යහපත් අයහපත් කියන්නේ. මේ අන්තර්ජාලයක තිබුණා නේද 11 වසරේ පොතේ මොකක් හරි ආටිකල් එකක්. මතකද ඔයාලට? බලන්න පොඩ්ඩක් චෙක් කරලා. ඉන්ටර්නෙට් වල වාසිය අවශ්‍ය සම්බන්ධ තිබුණා. අනේකේ කරුණු ටිකක් එකතු කරගෙන මේ essay එක ලියන්න බලන්න. ලියන්න කියපුවා හුඟක් කිව්වා ලියලා ඉවර නම් තිබුණේ නැහැ වැඩි. දැන් ඔකට ට්‍රාන්ස්ලේෂන් එකක් හරි තමයි දෙන්න වෙන්නේ මට අන්තිමට. නැත්නම් ලියන්නේ ලියලා මට ෆොටෝස් දාන්නේ නැහැ. ඉමාරක මොන එකක් දාලා තිබ්බා නේද? මම මේක කියුවේ නැද්ද දන්නේ නැහැ. ඔය එක ඒවලා බලනවා මම බලන්නම් ඈ. අද ඊළඟට බලමු මේ writing an article කියන කොටස. writing an article. article එකක් අපිට 16 වෙනි ප්‍රශ්නේදී essay එකක්, article එකක්, dialogue එකක් එහෙම නැත්නම් speech එකක් ලියන්න වෙන වෙලාවක්.
ඒකේ අපි ආටිකල් එකක් ලියීම සම්බන්ධ අවධානය පොඩ්ඩක් යොමු කරලා බලමු. 16 වෙනි ප්‍රශ්නෙට ඔල පේපර් එකේ දැන් essay එක අනිවාර්ය කතාවක් තියෙනවනේ. essay එක තියෙනවා, ආටිකල් එක තියෙනවා, ස්පීච් එකක් එනවා, එහෙම නැත්නම් ස්ටෝරි එකක් එනවා, එහෙම නැත්නම් ඩයලොග් එකක් එනවා. මේ කෝකෙන් හරි ලේසි දෙයක් ඔයා තෝරගෙන ඔයාට පහසු දෙයක් හරි කරගෙන ලියා ගන්න පුළුවන් එකක් ලියන්න ඕනේ. හරි. දැන් එතකොට ආටිකල් එකක් ලියන එක බලන්න. Instructions to the teacher. අපිට ගුරුවරයාට තමයි මේ උපදෙස් තියෙන්නේ. Make the students aware of the following points. ශිෂ්‍යව දැනුවත් කරන්න මෙන්න මේ පහත කාරණා සම්බන්ධව. ආටිකල් එකක් ලියනකොට. Article is written to a magazine or newspaper. අපි ආටිකල් එකක් ලියන්නේ ලිපියක් ලියන්නේ එක්ක සංග්‍රහයකට. එහෙම නැත්නම් පත්තරයකට. ඒ බව ඔබ දැනගන්න ඕන. මේ ආටිකල් කියනවා කොහෙටද ලියන්නේ කියන එක ඔළුවට දාගන්න. ඒක ගුරුවරට කියලා දෙන්න කියනවා. It informs, එය දන්වනවා, and enlightens. Enlightens කියන්නේ මොනවා හරි දෙයක් පිළිබඳ අවබෝධයක් ලබා ගත්ත බව. The reader about some concept. කියවන්නාට යම්කිසි සංකල්පයක්, අදහස්, මත ගැන. concept කියන්නේ සංකල්පය ලියා ගන්න දන්නේ නැත්නම්. concept සංකල්පය. enlightens කියන්නේ අවබෝධය. අවබෝධය. enlightens. එහෙනම් මේ ආටිකල් එකෙන් දන්වනවා අපි පාඨකයාට, කියවන කෙනාට යම්කිසි අවබෝධයක්. සහ යම් සංකල්ප. යම්කිසි මාතෘකාවක් ගැන යම්කිසි අවබෝධයක් සහ ඔහුගේ යම්කිසි මත ප්‍රකාශ කරනවා මේ ආටිකල් එක තුලින්. Number 3. There are two essential elements of an article. ලිපියක අත්‍යවශ්‍ය කොටස්, elements කියන්නේ කොටස්, මූලාංග, මූලිකාංග දෙකක් තියෙනවා. එකක් තමයි subject කියන එක. මාතෘකාව. කතා කරන විෂය. මොන වගේ දෙයක් ගැනද කතා කරන්නේ කියන එක. ඊළඟ ඒකත් එක්කම theme එක, තේමාව මේක. බලමු අපි දැන් subject එක කියන්නේ මොනවද කියලා. subject එක තමයි what the article is about. මේ ආටිකල් එක ලියන්නේ මොනව සම්බන්ධවද කියන එක. subject එකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ ඒකේ issues මොනවද තියෙන ගැටලු, events, ඒකේ තියෙන විවිධ අංගයන්, එහෙම නැත්නම් කවුද ඉන්න persons ලා, පුද්ගලයෝ කවුද? ඒ පිළිබඳ තමයි subject එකට අදාළ වෙන්නේ. theme කියන්නේ තේමාව කියන එක. what the author wants to say. දැන් ලියන කෙනාට කියන්න ඕන මොකක්ද? මේ ලිපිය හරහා සමාජයට කියවන්නාට නැත්නම් පාඨකයාට. අන්න ඒකෙන් තමයි තේමාවක කියන එකෙන් කියවෙන්නේ. What the author wants to say about the subject. මේ මාතෘකාව ගැන කතුවරයට මොකක්ද තියෙන අදහස මතේ? අන්න ඒක තමයි ඊළඟට ලියන්න ඕනේ. මුලින්ම ලියන්නේ මොකක්ද කියන එක මේක. subject එක. හරි. ඊට පස්සේ කතුවරයාගේ අදහස තමයි ඊළඟට ලියන්න ඕනේ මේ මාතෘකාව සම්බන්ධව. අපි බලමුකෝ එකක් තියලානේ මොඩල් එකක් දීලා. Activity 3 කියන එක බලන්න. Read the following article and identify the introduction. පහත ආටිකල් එක කියවලා හඳුනා ගන්න කියනවා introduction එක. හඳුන්වා දීම. Body ශරීර කොටස. And the conclusion අවසානයේ නිගමනය ඔබේ මොනවද අදහස කියන එක. හරි? එතකොට එතනත් අර essay එකේ වගේම introduction එකක්, body එකක්, conclusion එකක් තියෙනවා. Save water and save life. වතුර රැකගමු, බේරගමු, ඉතුරු කරගමු, ජීවිතයෙන් රැකගමු. ඒ වගේ මාතෘකාවක්. හරි. දැන් කොටස් තුනක් තියෙනවා අපි පළවෙනි පැරග්‍රාෆ් එකට එන්නේ මොකද්ද? ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද කියලා තෝරගන්න. හරි. දැන් මේ කොටස් තුන බලපුවාම මුලින්ම කොයි කොටසද කියවෙන්න ඕන කියලා හිතන්න බලන්න. පොඩ්ඩක් බලලා මට පොඩ්ඩක් බලලා කියන්න බලන්න.
එක ඔව් C එක නේද එන්න ඕන. C කියන කොටස. ඒක තමයි හඳුන්වන ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙන්නේ. Water is the most precious gift. ජලය කියන්නේ most precious මාහැඟි අගනා. එයාකට precious එකේ තේරුම අගනා මාහැඟි වටිනා වැදගත්ම වටිනාම ත්‍යාගය පෘථිවිය. It's colorless ඒට වර්ණයක් නැහැ. Odorless සුවඳක් නැහැ. Odor කියන්නේ සුවඳ. ගඳ සුවඳක් නැහැ. And tasteless රසයක් නැහැ. And it is found everywhere. එය හම්බ වෙනවා සෑම තැනකම. It is found passive වාක්‍යයක්. And known as life. ඒ සලකනවා හරියට ජීවිතය වගේ. ජීවිතය වගේ. ජලය කියන්නේ අපේ ජීවිතය. දැනගන්න ඕනේ ඒ තරම් වටිනා ලෙස. It takes nothing from us. ජලය කිසි දෙයක් අපෙන් ගන්නෑ. But gives life to us. නමුත් ජීවය දෙනවා අපිට. උනර attractive introduction එකක් දීලා තියෙනවා. සිත් ගන්නා සුළු ආරම්භයක් හඳුන්වා දීමක් කරලා තියෙනවා මාතෘකාව සම්බන්ධ. අන්න ඒක කෙරෙන්න ඕන ඔබ අතින් ඔය ඒ අදාළ මාතෘකාවට අනුව. ඔළුවට ගන්න මේ මොකක්ද කියන්නේ කියන එක. මේ දේවල් ලියනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා. අපි කලින් ලියන්න කිව්වට දැන් ඒක එහෙම හරියට ලිව්වෙත් නෑ. දැන් ඒ පිළිබඳ ඔන්න කරුණු තියෙන කියුට් එකක් තමයි දීලා තියෙන්නේ. හරි. ඊළඟට ඔබ හිතන්නේ කොයි කොටසද එන්න ඕන කියලා. පැරග්‍රාෆ් 1 2 දෙන්න ඕන දැන්. වන්නේ 1 එක ආවනම් හරි නේද? ඊළඟට අපි කියනවා we find water. අපිට වතුර හම්බ වෙනවා everywhere in rivers. මොනවාද? ගංගාවලින්, seas මුහුදෙන්, tanks ජලාශවලින්, tanks කියන්නේ ජලාශය. ponds පොකුණු වලින් etc. යනාදී වශයෙන් අපිට ජලය හම්බ වෙනවා. Though water is found everywhere. සෑම තැනකම ජලය හම්බ වෙනවා උනත්. though කියන්නේ උනත් කියන එක. Water is found බලන්න passive simple present tense. find found found. ජලය හම්බ වෙනවා. දැන් බලන්න මට කියන්න ඕනේ දැන් බයි ඉන්නවද හැමතැනම? ලියද්දි හැම එකටම බයි දමදම ලියන්න ඕනද? නැහැ. මම එක කිව්වේ වාක්‍යයක් පහක් දුන්නොත් ට්‍රාන්ස්ලේට් මේ පැසිව් කරන්න ඒ වෙලාවට බයි දාලා ලියන්න. හැබැයි මේ වගේ ඡේද ලියන වෙලාවේ හැම වෙලාවෙම බයි දමදම ලියන්න උවමනාවක් නැහැ. ඔබ දැන් ඊට පස්ස කලිනුත් දැක්කා it is found කියලා. ඒක හම්බ වෙනවා. බයි කතාවක් නේ. දැන් හම්බුණා අපිට පැසිව් එකක් although water is found වතුර හම්බ වෙනවා වුණත් everywhere සෑම තැනකින්ම there is only a low percentage අඩු percentage එකක් පමණයි තියෙන්නේ of clean water පිරිසිදු වතුර existing on the earth පවතින existing කියන්නේ පවතින පෘථිවියේ පවතින්නේ අඩු ප්‍රමාණයක් percentage එකක් 100ක් තමයි පානීය ජලය all living beings such as human සියලුම පණ ඇති ජීවි පණ තියෙන අය such as කවුද human animal සත්තු ඒත් එක්කම plants ගහකොළ etc ආදී වශයෙන් මේ සියලුම දෙනාට need water ජලය අවශ්‍යයි to grow and live වැඩෙන්න සහ ජීවත් වෙන්න water is the only source of lives ජීවිතේ ජලය තමයි ජීවිතයේ ප්‍රභවය source කියන්නේ ප්‍රභවය we need water අපිට ජලය අවශ්‍යයි for everything like drinking washing cooking bathing මේ වගේ සම්බන්ධ ඔබ ටිකක් දුරට හරි ලියලා තිබුණා. ඔබ ලියන එසේ එකකට මේ කරුණු ගල්ප ගන්න මතක් වෙනවා. ඒකයි ලියන්න කියලා. ලියලම නැත්තම් නම් පුතෝ ආයේ ලියන රචනා ප්‍රශ්නවලදී කරුණු නම් මතකෙට එන්නේ නැහැ. වැරදි හරි පැටලි හරි ලියලා තිබුණොත් විතරයි. ඒ ලියන වෙලාවට කරුණු ටිකක් හරි මතක් වෙයි. එහෙම ලියලා මොල්ලවෝ එක්ස්පීරියන්ස් එකක් නැත්තම් මතකෙට එන්නේ නැහැ කරුණු. ඒකම වරදින්න හරි කමක් නැහැ. ලියලා එවන්න කියන්නේ ටික ටික. ඒක වැඩි කෙරෙන්නේ නැහැ. මම්ම ට්‍රාන්ස්ලේෂන් එකක් දීලා ලියවන්න බලන්න පත් වෙලා තියෙනවා. Drinking, washing, cooking, bathing. Water is also used. බලන්න එතන පැසිව් වාක්‍යයක්. Water is also used. ජලය පාවිච්චි කරනවා. For different purposes. විවිධ අරමුණු සඳහා such as agriculture industry. කෘෂිකාර්මික කර්මාන්තයට to generate hydroelectricity. generate කරන නිපදවන්නට ජල විදුලිය
So we should save. Save කියන්නේ රැක ගන්නවා, බේර ගන්නවා. ඒ නිසා අපි බේර ගන්න ඕන, රැක ගන්න ඕන. Water for our future generation. අපේ අනාගත පරපුර සඳහා future generation. People suffer. මිනිස්සු පීඩා විඳිනවා. Suffer කියන්නේ විඳවනවා. A lot in the world due to scarcity of water. මිනිස්සු පීඩා විඳින විශේෂම African countries වල බලන්න. ගව මුත්‍රා පානය කරන රූපසරා මම වීඩියෝස් දැකලා තියෙනවා. මඩ වතුර බොන්නේ. හරි. හරි we are lucky. People suffer a lot in the world due to scarcity. Scarcity කියන්නේ හිගකම. හිගය. මිනිස්සු පීඩා විඳින ලෝකේ due to කියන්නේ හේතු කොටගෙන ජලය මදිකමේ. එහෙම නැත්නම් completely lack. lack කියන්නේ හිගයි. completely lack කියන්නේ සම්පූර්ණයෙන්ම නැහැ. එක්ක හිගයි එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නැහැ. Or water in certain regions. Certain කියන්නේ යම් regions කියන්නේ පළාත් ප්‍රදේශ in the world ලෝකේ යම් කලාප වල මේ ජලය නැති ප්‍රශ්න නිසා. හරි. ඊළඟට අවසන් කරනවා මේ ආටිකල් එකේ we should understand the importance of water. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන රචනාවත් එක්කම ටිකක් ළඟින් යන බව පේනවා. We should understand the importance of water. අපි තේරුම් ගත යුතුයි ජලයේ තියෙන වැදගත්කම in our life and stop missing it. ඒක අහිමි වීම වළක්ව ගන්න. නවත්තන්න ඕන. We should also protect clean water. අපි ආරක්ෂා කර ගන්න ඕන පිරිසිදු වතුර from being dirty. මේ නරක වෙන්නේ නැතුව නැත්නම් එහෙම නැත්නම් මේ අපවිත්‍ර වෙන්නේ නැතුව due to the soil and water pollution. හේතු කොටගෙන පස සහ ජලය දූෂණය වීම වළක්වමින් බේර ගන්න ඕන කියලා කියනවා. ඒක තමයි අවසාන පැරග්‍රාෆ් එක විදිහට යන්න ඕනේ ආටිකල් එකක් කියනකොට. හරි. අපි ඊළඟ දවසේ writing a dialogue ගැන සාකච්ඡා කරමු. writing a dialogue කියන එක පොඩ්ඩක් ඔයා කියවලා බලලා ඔයාලට කරගෙන ඉන්න පුළුවන් A සහ B කොටස් දෙක මැච් කරගෙන ඉන්න. ඊළඟ දවසේ එනකොට. හරි. අපි dialogue එකක් ලියවීම සම්බන්ධව කතා කරමු වෙනට. A සහ B කියන කොටස් දෙක බලලා මේ box දෙකක් තියෙනවා නේද? අන්න ඒ දෙකේ තොරතුරු එක පැත්තක greeting තියෙනවා. ඒ කියන්නේ language functions එක පැත්තක තියෙනවා අනිත් පැත්තේ utterances තියෙනවා. ප්‍රකාශයන්. මේ දෙකත් එක්ක ගැලපෙන්නේ කොහොමද කියලා මැච් කරගෙන මැච් වලින් අපි ඊළඟ දවස් සාකච්ඡා කරන්න. ඒ කියන්නේ හරි activity 5. activity 6 එකක් පුළුවන් නම් කරගෙන ඉන්න උත්සාහ කරන්න. writing a dialogue කියන කොටස පිටු අංක 4 ඈ. හරි. ඊළඟට එතනින් පස්සේ writing a speech තියෙනවා. writing a story, writing stories තියෙනවා. හරි. ඊළඟට ඔයාට කියනවා ආටිකල් එකක් ලියන්න කියලා living with covid-19. හරි. ඉතින් ඒ ආටිකල් එකට කලින් මම කියනවා ඔයාට ලියන්න කියලා මොකක්ද? internet boon and ban කියන එක සම්බන්ධව. කරුණක් ඉන්ටර්නෙට් එක හරි හොයලා ලියන්නකො පොඩ්ඩක් ඒක කරලා ලියලා මට දාන්නකො ෆොටෝස් ටිකක් අරන්. නැත්නම් ඉතින් මට මේවලා මම ඔයාලව ට්‍රාන්ස්ලේට් කරගෙන ආයෙත් බලන්න. මම දන්නේ නැහැ නේ Google Translate දාලා ගහලා මට එවනවද කියලා. එමත් පුළුවන්. එහෙම කරන්නේ නැතුව ලියලා අටපුරුදු කරගන්න ඕනේ. හරි. අපි එහෙනම් මෙතනින් අද නවත්තමු ක්ලාස් එක. ඊළඟට අපි පේපර් ක්ලාස් එකත් එක්ක ඊළඟ දවස් සම්බන්ධ වෙමු. ඔයාලට Tuesday. Okay. Good night all of you.